තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. මේ විදිහට අපි පාඩම් 3ක් පිළිබඳව කතා කරන්න යෙදුණා. අද දිනේදී අපි 4වෙනි පාඩම පිළිබඳව කතා කරනවා. ඔබේ පෙළ පොතේ සඳහන් පාඩම පිළිබඳව පෙළ පොතේ කරුණුත් එක්ක තමයි සාකච්ඡා කරගෙන යන්නේ. සමහර විට මුල් පාඩම් වල ඔබට සමහර විට නීරසක් දැනෙන්නට ඇති. සියලුම පාඩම් මේ විදිහට පෙළපොත කියවීමට කම්මැලි දරුවන් සඳහා පෙළපොත සම්පූර්ණ අපි කියවා දෙනවා. ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්, අහගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ පාඩම් මාලාව අවසානයේ නැවත එක පාඩමක් ගානේ පාඩමෙන් පාඩම ඔබට පාස් පේපර් පහුගිය ප්‍රශ්න පත්තරත් එක්ක කොයි විදිහට ප්‍රශ්න නිර්මාණය වෙයිද යන්න අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දිනේදී 4 වෙනි පාඩම විදිහට අපට ඔබේ පෙළ පොතේ හම්බෙන්නේ සමාධිගත සිතක මහිම කියන පාඩම. ඔබ දන්න අහලා තියෙන ඒ වගේම සමාධිය පිළිබඳව නිරන්තරයෙන්ම කතා කරන පසුබිමක තමයි අපිට මේ වගේ පාඩමක් පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන. ඒ නිසා පෙළ පොතේ සඳහන් වන විදිහට අපි බලමු මේ සමාධිගත සිතක මහිම කියන පාඩම තුලින් අපිට අපේ ජීවිතයට ඒ වගේම අධ්‍යාපනික වශයෙන් විෂය කරුණු වශයෙන් අපිට ගෙනත් දෙන කරුණු මොනවද කියන කාරණාව. පන්තියට පැමිණි ගුරුතුමියට සියලු සිසුන් නැගී සිට ආචාර කළ නමුදු සසලංක එසේ නොකළේය. ඔහු නැගී සිටියේ ගුරුතුමිය සසලංකයයි උස් හඬින් කතා කළ විටදීය. ගුරුතුමිය මෙම සිදුවීම එදිනෙදා පාඩම සඳහා ප්‍රවේශය කරගත්තා. එතුමිය විසින් පැහැදිලි කරන ලද කරුණු මෙසේ දැක්විය හැකි වෙයි. එතකොට ප්‍රායෝගික කරුණක් මූලික කරගෙන තමයි මේ පාඩම ගොඩනගලා තියෙන්නේ. බලමු ඊළඟට මොකද්ද මේ කියන්නේ. නිරන්තරයෙන් අපවිත්‍ර වන අපගේ ශරීරය හා ඇඳුම් පැළඳුම් නෑමෙන් සහ සේදීමෙන් පිරිසුදු කරගත හැකිය. එසේම ශාරීරික දුර්වලතා හා ලෙඩ රෝග සුව කර ගැනීමට ව්‍යායාම, ක්‍රීඩා සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වේ. ඇඳුම් පැළඳුම් මෙන්ම සිතද නොයෙක් හේතු නිසා අපිරිසිදු වේ. සිත අපිරිසිදු වීම වෛරය, ක්‍රෝධය හා පරිගැනීම වැනි අකුසල් සිතුවිලි හේතු වෙයි. අපිරිසිදු සිත්වලින් ඇති වූ විට යහපත් ක්‍රියා කිසිවක් සිදු කළ නොහැකිය. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම දෙයක්ම අපිරිසිදු. එතකොට සිතේ ස්වභාවය ගැන කියනකොට ඉස්සල්ලාම පැහැදිලි කරනවා කායික මානසික නිරෝගීතාවය තමයි මිනිස්යෙකුගේ නිරෝගීකම කියන්නේ. කායික වශයෙන් පමණක් නොවේ මානසික වශයෙන් නිරෝගී වෙන්න ඕන. එතකොට කායික වශයෙන් හැදෙන ලෙඩ රෝග සුව කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් ඇතිවෙන මානසික ලෙඩ රෝගත් සුව කර ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා. මනෝවිද්‍යාත්මක පදනමක්. ඒ වගේම බෞද්ධ පැතිකඩ ඔස්සේ සිතුවිලි එක්ක ගනුදෙනු කරන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ කාරණාව විස්තර කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. එබැවින් සියලු යහපත උදා කර ගැනීම සඳහා අපිරිසුදු සිත පිරිසුදු කරගත යුතුය. ඒ සඳහා ප්‍රථමයෙන්ම මිනිස් සිතේ ස්වභාවය හඳුනාගත යුතුය. බුදුරජාණන් වහන්සේ පාස් සඳහන් ධම්මපද ගාථාවෙන් මිනිස් සිතේ ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත දේශනා කර තිබේ. එතකොට සිත පිළිබඳව කතා කරනකොට ධම්මපදයේ අපිට හම්බෙන ඒ වගේම ඔබට කටපාඩම් තියෙන කටපාඩම් නැත්නම් කටපාඩම් කරගත යුතු ඊටාම වටිනා ගාථාවක් තමයි සිතේ ස්වභාවය පිළිබඳව අපිට මේ ගාථාවෙන් කියලා දෙන්නේ. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්칸ති මාර බන්ධනං. දූරංගමං දුර ගමන් කරන ඒකචරං තනිව හැසිරෙන ශරීරං කියන්නේ ශරීරයක් සහිත අසරීරං කියන්නේ ශරීරයක් නැති ගුහාසයන් ගුහාවක වෙසෙන යේ චිත්තං සංයමෙස්සන්ති යමෙක් මේ සිත දමනය කරගන්නේද මොක්칸ති මාර බන්ධනම් මාරයාගේ බැම්මෙන් මිදති කියන කාරණාව තමයි ඒ ගාථා පාඨයෙන් කියන්නේ. එතකොට මේ හිතේ ස්වභාවය පිළිබඳව විස්තර කරන්න තමයි අපිට මේ උදාහරණේ දීලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව ඔබට වැටහෙනවා තේරෙනවා අපේ ශරීරය තුල එහෙමත් නැත්නම්
ශරීර කූඩුව එහෙම නැත්නම් මම කියන පදාර්ථයක් විදිහට අපි කතා කරන පුද්ගලයා තුල ශරීරය මූලික කරගෙන හිත පවතින අන්දම විවිධ අභිධර්ම කරුණුත් එක්ක ගත්තාම මේ ගුහාසයන් ගුහාව කියන එක හදේ රූප හැටියටත් විස්තර කරනවා. ඒක බොහෝ දීර්ඝ කාරණාවක්. නමුත් සරල වශයෙන් ඔබට අධ්‍යයන ශාස්ත්‍රය තුල මේ කාරණාව මේ විදිහට වටහා ගත්තාම ප්‍රමාණවත්. එතකොට ඒ ආදී වශයෙන් මේ දිවාරය දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුදුසවෝ නිතර ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරේ. එතකොට මේ භාවනාව සමාධිගත මහිම සමාධිගත සිතකින් කටයුතු කරනකොට ජීවිතේ කොයිතරම් දුරට හොඳට යහපත්ව කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණාව අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම බුදුදහමේ භාවනා නමින් හැදින්නේ කුසල ධර්ම දියුණු කර මානසික අභ්‍යාසය. එතකොට භාවේති කුසලයේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායති භාවනා කියන විදිහට කුසල ධර්මයන් වඩාගෙන ඒ වගේම දුරු කර යුතු දේවල් දුරු කරන්න මානසික නිරෝගී භාවය ඇති කරන්න කුසල් ධර්මයන් වඩන්න මේ කාරණා මූලික කරගෙන තමයි භාවනාව අපිට ඉදිරිපත් වෙන්නේ. මානසික නිරෝගීතාව, මානසික නිර්වද්‍ය නිවැරදිභාවය, මානසික දක්ෂතාව දිනු කරගන්න සිදු කරන විධිමත් වැඩපිළිවෙලක් විදිහට භාවනාව පිළිබඳව අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට භාවනාව මූලික වශයෙන් දරුවනේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි බෞද්ධ භාවනාව තුළ සමත භාවනාව හා විපස්සනා කියලා කියනවා. සංස්කෘතින් විදර්ශනා කියලා කියනවා. ඒ වගේම මේ කොටස් දෙකට මූලික වශයෙන් අරගෙන තමයි අපි භාවනාව පිළිබඳව කතා කරන්නේ. එතකොට පෙළ පොතේ තියෙන විදිහට අපි බලමු. පුද්ගලයාගේ සිතට බොහෝ දුර ගමන් කළ හැකිය. අප කවර ස්ථානයක සිටියේද සිතින් තවත් ස්ථානයකට යා හැකිය. එසේම සිත තනිවම ගමන් කරයි තවත් කිසිවෙකුට සිත සමග එක්ව ගමන් කළ නොහැකි. සිත ශරීරයේ නැමැති ගුහාවේ වාසය කරයි. සිතට ගමන් කිරීමට ශරීරයේ ආධාර අවශ්‍ය වේ. නමුත් යහපත් සහ අයහපත් ඕනෑම කටයුත්තක් සඳහා පුද්ගලයා මෙහෙයවන සිත දමනය කර ගැනීමෙන් මායාගේ ග්‍රහණයෙන් එනම් සසර දුකින් මිදිය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. එතකොට මූලික වශයෙන් අර ධම්මපදයේ සඳහන් වෙන චිත්ත වර්ගයේ තියෙන ගාථාව පිළිබඳව විස්තර කතනයක් තමයි මේ ඡේදේනුත් විස්තර වුණේ. බෞද්ධ අපගේ පරම අපේක්ෂාව නිර්වාණ අවබෝධයයි. ඒ සඳහා ගමන් කළ යුතු ශික්ෂණ මාර්ගය බුදුදහමේ දක්වා තිබේ. සීලය එනම් පන්සිල් අටසිල් ආදී මගින් කායික හා වාචික සංවරය ඇතිවීම තුළින් తాවකාලිකව කෙලෙස් යටපත් වෙයි. එහෙත් සිත එකඟ කර ගැනීමට සේ දියුණු කිරීමටත් භාවනාව වැඩි යුතුය. භාවනාව මගින් සිත එකඟ කර ගැනීමෙන් හෙවත් සමාධිය උපදවා ගැනීමෙන් විවිධ අරමුණු කරන කොටගෙන විසිරී ඇති සිත එකම අරමුණක රඳවා ගත හැකිය. සමාධිගත සිත පදනම් කරගෙන නිවන් සාදා ගැනීමට ප්‍රඥාව ලබා ගත යුතුය. එතකොට සමාධිගත සිතකින් නිර්වාණය කරා ගමන් කිරීමට ප්‍රඥාවන්තයෙක් බවට පත්වීමටත් සමාධිගත සිතක් අපිට උපයෝගී වෙනවා. එතකොට සීලාදී ගුණධර්මයන් පිරීම තුළ සීල සමාධි ප්‍රඥා කියලා මූලික වශයෙන් අපිට කරුණු සඳහන් වෙනවා. සමහර ස්ථානවල සමහර තැන්වල අපිට ප්‍රඥා සීල සමාධි කියලා දක්වනවා. නමුත් ව්‍යවහාරික වශයෙන් අපිට ගොඩක් දුරට හම්බෙන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට සීලය පදනම් කරගෙන සමාධිය හා සමාධිය පදනම් කරගෙන ප්‍රඥාව කරා ගමන් කිරීමේ හැකියාව තියෙනවා කියන කතාව තමයි අපිට මේ ඡේදය තුලින් කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ දිවාරය දෙකෙහිම භාවනාවට යොමු කළ සිත් ඇති බුදුසවෝ නිතර නිරතුරු ප්‍රබුද්ධ ජීවිතයක් ගත කරති. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කියනවා මනා සිහිනුවන. කවුරු හරි කෙනෙක් භාවනා කරනවා නම් භාවනා යෝගීව දිවාරය දෙකෙහිම කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා යෝනිසෝ මනා සිහිනුවනින් තමයි කටයුතු කරන්නේ. එතකොට ඊටාම සතුටින් ඊටාම නිර්වුල් මනසකින් නිර්වුල් ආකල්පත් එක්ක කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රබුද්ධ ජීවිතය anu අලසකමින් උදාසීනකමින් හා අසහනයෙන් තොර ජීවිතයකි. සමහර කායික රෝග වැළඳුනත් ඒවා ඉවසා වදාරාගෙන ප්‍රබෝධවත් භාවයේ රැග්ගත හැකි. නමුදු මානසිකව රෝගී වූ විට ඒ රැග ගැනීමට අපහසුයි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් ඇති විටද සිත දුබල වෙයි. ඒ සිත ප්‍රයෝජන
වත් වැඩක යෙදවිය නොහැකිය. දුබල සිත් తాවකාලිකව යටපත් කර ගැනීමට සිත පිරිසුදු කර ගැනීමට ආසය දියුණු කිරීමට භාවනාව උපකාරී වේ. එතකොට නිරන්තරයෙන්ම සිත් තුළ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මානය මේ ආදී වශයෙන් හැම මොහොතකම දරුවනේ අකුසල ධර්මයන් තමයි පවතින්නේ. එතකොට මේ අකුසල ධර්මයන් එක්ක ඊර්ෂ්‍යාවෙන් ඉන්න කෙනෙකුට වැඩක් නිවැරදිව කරගන්න අමාරුයි. වෛරයෙන්, ක්‍රෝධයෙන් දැවි ඉන්න කෙනෙකුට නිසි මාවතකට එළඹෙන්න අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා සමාධිගත සිතකින් කවුරු හරි කටයුතු කරනවා නම්, භාවනා කරනවා නම්, සිත සමාධිගත කරගෙන ඉන්නවා නම් ඔබට මෙලව වශයෙන්, පරලොව වශයෙන්, ඒ වගේම තමයි අධ්‍යාපනික වශයෙන් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නත් භාවනාව ඊටාම වැදගත් වෙනවා. බුද්ධහමේ භාවනා නමින් හැඳින්වෙන්නේ කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසයයි. කුසල් යන්නෙන් පළමුව අදහස නිරෝගී යන්නයි. දෙවන අදහස නිවැරදි යන්නයි. තෙවන අදහස දක්ෂ යන්නයි. ඒ අනුව මානසික නිරෝගීතාව, මානසික නිවැරදි බව, මානසික දක්ෂතාව දියුණු කරන විධිමත් පිළිවෙල භාවනාව කියලා නිර්වචනයක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ විදිහට භාවනාව කොටස් දෙකකට බෙදලා දක්වලා තියෙනවා. මුලින් සඳහන් කරපු විදිහට කෙලෙස් සතුරම් පංච නීවරණ ලෙස හැඳින්වෙන කරුණු තියෙනවා 10ක්. එතකොට ඒ කරුණු 10 ඔබට විස්තර කරනවා ඉදිරියේ. ඒ වගේම පංච නීවරණ පහක් තියෙනවා. පංච නීවරණ පහ භාවනා කිරීම තුළ යටපත් වෙන්නේ කොහොමද කියලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ, ඒ වගේම දස සංයෝජන, මේ දේවල් භාවනාව තුළින් යටපත් කරගන්න හැකියාව ලැබෙන්නේ කොහොමද කියන කාරණාව. එතකොට කෙලෙස් නිසා සිත රෝගී වෙයි. රෝගී සිතෙහි යහපත් සිතුවිලි ඉපදීම හෝ රඳවා තබා ගැනීම අපහසු වේ. එවැනි සිතකින් යම් දෙයක් ඇති සැටියෙන් දැකිය නොහැකිය. පාට ආදියෙන් විකෘති වූ ජලයට එබී බැලුව විට අපගේ ප්‍රතිබිම්බය පැහැදිලිව නොපෙනෙන්නාක් මෙනි. පැහැදිලි ජලයෙන් අපගේ ප්‍රතිබිම්බය පමණක් නොව භාජනයේ පතුල පවා දැකිය හැකිය. එපරිද්දෙන්ම පැහැදිලි සිතින් ප්‍රබල ප්‍රඥාවෙන් ජීවිතය හා ලෝකයේ නියම තත්ත්වය දැකිය හැකි. අපගේ සිත්වල ගැටෙන අරමුණු නිසා විටක දොම්නසක් ඇතිවන අතර තවත් විටක අධික ඇල්මක් හටගනී. සිත ගිලිටු කරන කෙලෙස් දුර්වල වී නුවණ වැඩෙන විට සැබෑ තත්ත්වය පැහැදිලි වේ. ඇලීම් මෙන්ම ගැටීම්ද පාලනය වේ. ඒ විට සිතේ සහනය මෙන්න ප්‍රබෝධයද ඇති කර ගැනීමට හැකි වේ. ඒ සඳහා සිතත් ප්‍රඥාවත් දියුණු විය යුතුය. ඒ කළ හැකි වන්නේ භාවනාවෙන්. එතකොට ඔන්න අපිට කරුණු ගොඩක් කියනවා කොහොමද ජීවිතේ ආලෝකමත් කරගන්න. ඒ වගේම අපේ හිතට එන අරමුණුත් එක්ක ක්‍රියාත්මක වෙනකොට ඒ අරමුණු වලට නොරැවටි නිවැරදිව කටයුතු කරන්න, නිවැරදි මනසක්, ප්‍රබුද්ධ මනසක් ඇති කරගන්න භාවනාව අපිට කොච්චර උපකාරී වෙනවද කියලා. මූලික වශයෙන් සඳහන් කළා වගේම කොටස් දෙකකට බෙදලා තියෙනවා සමත භාවනාව හා විපස්සනා භාවනාව කියලා. අපි බලමු මේ සමත භාවනාව කුසල් අරමුණක සිත එකඟ කරගන්න භාවනාව චිත්ත භාවනාව හේවා සමත භාවනාව ලෙස හඳුන්වනවා. එතකොට සමත භාවනාව තුලින් අපිට හැම විටම අපේ හිතේ සමතය සමාධිය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි සමත කියලාම සඳහන් කරන්නේ. සමතේ යනු සංසිඳු වීමයි, සංවර කරවීමයි, සමාදානය කිරීම යන්නයි. ඒ අනුව සිත දූෂණය කරන කෙලෙස් සතුරන් සංසිඳු වීමත් කුසල් සිත් දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මෙම භාවනාවෙන් සිදු කෙරේ. කෙලෙස් සතුරන් පංච නීවරණ ලෙස හැඳින්වේ. එතකොට අර මුලින් සඳහන් කරන්න යෙදුන පංච නීවරණ ධර්මයන් පිළිබඳව පැහැදිලි කරනවා. කාමච්ඡන්දය, කම්සප විඳීමට ඇති කැමැත්ත, ව්‍යාපාදයේ තරහව, තීන මිද්දේ සිත කය දෙකේ උදාසීන බව, උද්ධච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල, විචිකිච්ඡා සැකය. එතකොට මේ කාරණා මේවා කරුණු වශයෙන් මතක තබා ගත යුතු වෙනවා, පාඩම් කරගත යුතු වෙනවා විභාගයේ සඳහා. ඒ වගේම ආධ්‍යාත්මික දියුණුවට ඔබේ ජීවිතේටත් මේවා මතකයේ තියෙනවා නම් ඊටාම වැදගත් වෙනවා. එතකොට කාමච්ඡන්ද
කියන මේ නිවන නීවරණ කියන්නේ නිවන ආවරණය කරනවා. නිවන වළක්වනවා. එතකොට ඒක තමයි අපි නැති කරන්න ඕන කාරණාවක් වෙන්නේ. කාමච්ඡන්දය ගැන කියනවා ඇසට අරමුණු වනුවේ රූප. එතකොට එමගින් රූපකාමය හට ගන්නවා. කනට අරමුණු වන්නේ ශබ්දේ. එමගින් ශබ්දකාමය හට ගන්නවා. නාසයට අරමුණු වන්නේ ගන්ධ. එමගින් ගන්ධකාමය හට ගන්නවා. ඒ කියන්නේ ගඳ සුවඳ. ගන්ධ කියන්නේ සුවඳ ගඳ දෙකම එකතු වෙනවා එතෙන්ට. දිවට අරමුණු වන්නේ රස. එමගින් රසකාමයේ හටගනි. කයට අරමුණු වන්නේ ස්පර්ශය. එමගින් ස්පර්ශකාමයේ හටගනි. එතකොට මේ ඇසට රූපය, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශය. මෙන්න මේවා නිසා තමයි අපිට කාමච්ඡන්දේ කාමයට ඇල්ම ඇති වෙන්නේ. මෙසේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරමින් හටගන්නා වූ කාමයන් කෙරෙහි බැඳීම ඒවාෙහි අවබෝධයෙන් තොරව ආස්වාදයේ ලැබීම සදාකල් පවත්වා ගැනීමට වෙරදැරීම දුක්ඛදායක ආදීනවයන්ට හේතු වේ. අනවබෝධයෙන් ඇතිවන මෙවන් තත්වයන්ගෙන් බැහැර වීමට අප දැනුවත් විය යුතුය. සාමාන්‍ය ඵල සූත්‍රයේදී කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ ණය ගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇද්ද එවිට වහලකුමෙන් යටත් වන බවයි. එනිසා අපගේ සමාධියට බාධා වන කාමච්ඡන්දේ යටපත් කිරීම අප කටයුතු කළ යුතුයි. එතකොට කාමච්ඡන්දය කියන්නේ කැමැත්ත. එතකොට රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට මේ දේවල් වලට ඇලීම මගින් අපිට සිද්ධ වෙන්නේ හරියට වහලෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය ඵල සූත්‍රයේ කියලා දෙන මෙන්න මේ විදිහට ණය ගැත්තෙක් ණය හිමියෙක් පක්ෂපාතී වෙනවා වගේ සසරට බැඳීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට දෙවෙනි කාරණාව හැටියට ව්‍යාපාදය. ව්‍යාපාද නීවරණ. යම්කිසි පුද්ගලයෙක් හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවය විරුද්ධ ස්වභාවයේ ව්‍යාපාදේ නම් වේ. කෝපය, වෛරය, ක්‍රෝධය, ද්වේෂය යනුවෙන් හැඳින්වෙන්නේ ව්‍යාපාදයමය. එතකොට මේ හැම නමකින්ම සඳහන් කරන්නේ කෝපය ස්වરૂපයෙන් එන්නේ ව්‍යාපාදයේ, වෛරය ස්වરૂපයෙන් එන්නේ ක්‍රෝධය, ද්වේෂය මේ හැම ස්වરૂපයෙන්ම ව්‍යාපාදයේ තමයි ඉස්පතු වන්නේ. එතකොට ව්‍යාපාදයේ වශයෙන් සිතේ ඇතිවන දූෂිත ස්වභාවය මනාකොට මෙනෙහි කිරීමෙන් එවැනි තත්වයක් ඇතිවීමට හේතු හා ඉන් දුරවීම පිළිබඳව සිතීමෙන් ව්‍යාපාදයේ දුරු කිරීමට හැකි වේ. මෛත්‍රී භාවනාවේ යෙදීමෙන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදයේ පහළ වීම දුරු කළ හැකි වේ. පිත්‍රෝගයන් පෙළෙන්නෙකුට ආහාරයක කිසිදු රසක් නොදැනෙන්නාසේ ව්‍යාපාදයේ හෙවත් තරහ උපන් සිතට හොඳ හෝ නරක කිසිවක් හඳුනාගත නොහැකි බව පෙළදහමේ දැක්වේ. සෙම රෝග වැළඳිලා තියෙන සෙන් අමාරුවෙන් ඉන්න අයට ආහාරයක රස දැනෙන්නේ වගේ තමයි මේ ව්‍යාපාදයෙන් ඉන්න කෙනෙකුට හොඳ නරක වටහා ගන්න අමාරුයි. හැම වෙලෙම ව්‍යාපාදී ස්වරූපයෙන් කටයුතු කරන කෙනෙකුට ඔබට පේනවා යම් කිසි පුද්ගලයෙක් හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවයේ විරුද්ධ ස්වභාවයේ ව්‍යාපාදී නාමය. කෝපය, වෛරය, ක්‍රෝධය, ද්වේෂය යනුවෙන් හැඳින්වෙන්නේ. මේ ස්වරූපයෙන්ම පේනවා මේ මූණේ ස්වරූපයෙන් කතරම් ව්‍යාපාදී ලක්ෂණයකින්ද කටයුතු කරන්න කියලා. ඒ නිසා ඔබටත් පේනවා ව්‍යාපාදී ගති වලට යුක්ත වුණාම මෛත්‍රී භාවනාව වැඩලා ඊට පස්සේ කල්යාණ මිත්‍රයන් ඒ වගේම ඔබේ ව්‍යාපාදයේ පිළිබඳව හිතලා තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපිට තුන්වෙනියට හම් වෙන කාරණාව තමයි තීන මිද්ද නීවරණය. තීන මිද්දේ යනුවෙන් අකුසල් චෛතසික දෙකේ සිත කය දෙකෙහි අලස බව තීන නම් වේ. එතකොට හිතෙහි කයෙහි අලස භාවයක් තියෙනවා නම් ඒකට කියනවා තීන කියලා. සිතෙහි අකර්මණ්‍ය බව, රෝගී බව මිද්ද නම් වේ. එතකොට අකර්මණ්‍ය ස්වභාවය හා රෝගී ස්වභාවය තමයි මිද්ද නම් වෙන්නේ. මෙම පාප ධර්ම දෙක එකට බැඳී පැවැත්මෙන් කුසල ධර්ම ආවරණය කරයි. මෙම නීවරණ සිත්හි ඇතිවීම නිසා පුද්ගලයා එදිනදා කළ යුතු දේ පසුවට කල් තබයි. උදාසීන වේ. තීන මිද්දේ දුරු කිරීමට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යන එකිනෙකට බලපවත්වන වීර්යයෙහි යෙදී කටයුතු කළ යුතුය. එතකොට මේ තීන මිද්දේ කියන්නේ අලස බව. එතකොට සිතේ අලස බවයි
ඒ වගේම ගතේ අලස බවයි. එතකොට සිත කය ඒ කියන්නේ සිතුවිලි හා ශාරීරික වශයෙන් අපිට ඇති වෙන අලසකම තමයි තීන මිද්ද. එතකොට එහෙම අලසකම තියෙන කෙනෙකුට නිවන් දකින්න විතරක් නෙමෙයි අධ්‍යාපන කටයුත්තක්වත් සිද්ධ කරන්න නොහැකි වෙනවා. තීන මිද්ද දුරු කිරීමට පමණ දැන ආහාර ගැනීම, ඉරියව් වෙනස් කිරීම ආදී කළ හැකිය. දැන් සමහර වෙලාවක එක අරමුණක ආරම්භන ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් මේ පෙන්නන කාරණාවල දැන් එක අරමුණක හිත රඳා පවත්වා ගන්න බැරි වුණාම අපි ඉරියව් වෙනස් කරන්න ඕනේ. ඉරියව් වෙනස් කරලා කොහොමද කටයුතු කරන්නේ? දැන් මේ ඔබට පේනවා මේ වගේ එකම තැනට වෙලා ඇඳකට වෙලා කාලා බීලා ඉන්න අය ඉන්නවා. නමුත් ක්‍රියාශීලී නැති පුද්ගලයෝ. එහෙම නොවි ක්‍රියාශීලීව කටයුතු කරනවා නම් ක්‍රියාශීලීත්වයත් එක්ක අලසකම ටිකක් අඩු කරගෙන ඒ වගේම යෙදෙන කාරණාව තුල කුසලයේද අධ්‍යාපන කටයුත්තේද අලස බවෙන් තොරව කටයුතු කිරීම තුල නීවරණ නැති කරගන්න අපිට පුංචි උත්සාහයක් විදිහට සසරට එකතු වෙන අත්දැකීමක් බවට පත් වෙනවා. හතරවෙනි එක උද්ධච්ච කුක්කුච්ච නීවරණය. සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය උද්ධච්ච නම් වෙයි. කල නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වෙයි. මේවා අකුසල් සිතුවිලි දෙකකින් නොසන්සුන් වූ සිත සිරගයක දුක් විඳින්නකු ලෙස සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වා ඇත. ඒතොර සංසුන් භාවයක් නැති වුණාම හරියට ඒ හිත සිරගයක් ඇතුලේ දුකටපත් වෙච්චි පුද්ගලයෙක් හා සමානයි කියලා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. එතකොට මේ උද්ධච්චය හා විසුරුණු ගතියෙන් යුක්ත වෙච්ච ඒ වගේම කල නොකල වරද පිළිබඳව තැවීමටපත් වෙන කියන කාරණාව තමයි විස්තර කරන්නේ. මේ සිතේ පවතින නොසන්සුන් බව, විසුරුණු ගතිය. ඒ වගේම කල නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවය. නොසන්සුන් වූ සිත සිරගයක දුක් විඳින්නකු ලෙස සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වලා තියෙනවා. සිතෙහි සංසිඳීම හෙවත් සමාධිය ඇතිවීම නුවණින් මෙනෙහි කිරීමෙන් මෙම නීවරණය යටපත් කළ හැකිය. සත්‍ය දැකීමට යථා ස්වභාවය තේරුම් ගැනීමට අප සම විටම උත්සාහ කළ යුතුය. සත්‍ය අවබෝධයෙන් එනම් ප්‍රත්‍යක්ෂ දැකීමෙන් අනතිමානීත්වයටපත් විය හැකිය. මෙම නීවරණය යටපත් කළ හැකිය. එතකොට විසිරී යන ස්වභාවයෙන් යුක්ත වෙන්නේ උඩඟු භාවය කියන කාරණාව ඔබ අහලා ඇති. උඩඟුකම ඒ වගේම සැකය ගැන කියන්න පුළුවන්. කල නොකල දේ පිළිබඳව තැවීම, ඒ වගේම නිර්මාණය කරගන්න විසිරුණු භාවය, සැලවෙන ගතිය හේතු වෙනවා. එතකොට මේ දේවල් තුල මෛත්‍රී සහගත සිතුවිලි එකතු කර ගන්නවා නම් පුළුවන්කම තියෙනවා. භාවනාවේ කමඨහන් තුල අපේ උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ගතිය අඩු කර ගන්නට. එතකොට ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡා anu සැකයයි. බුදුන් දහම් සඟුන් පෙර අපර භව ත්‍රිශික්ෂාව ආදී අටතැන් ගැන කවුරු හරි සැක කරනවා නම් අන්න ඒ සැකයට තමයි විචිකිච්ඡාව කියන්නේ. සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වා ඇත්තේ විචිකිච්ඡායි තනත්තා වනයේක අතරමං වේ. එතකොට නොදන්න වනයේකට ගිහිල්ලා මේ වනයේ මැද අතරමං වෙච්ච කෙනෙක් හා සමානයි කියලා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. මෙම නීවරණය ත්‍රිපිටක ධර්මයේ හොඳින් ඉගෙනීමෙන් තෙරුවන් පිළිබඳ වචන ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් කියලත් කියනවා. විචිකිච්ඡාව යනු සැකයයි. බුදුන් දහම් සඟුම් පෙර අපර භව ත්‍රිශික්ෂා ආදී අටතැන්හි සැකය කිරීම විචිකිච්ඡාවයි. එක් කරුණක් ගැන වරක් ඇති වූ විචිකිච්ඡාව ප්‍රහාණය නොකළ විට එය නැවත නැවතත් උපදී. සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වා ඇත්තේ විචිකිච්ඡාව නම් කුතුහලයේ ඇති තැනැත්තා වනයේක අතරමං වූ ලෙසිනි. සැකය නිසා නිවැරදි මඟ සොයාගත නොහැකිව පුද්ගලයා අතරමං වේ. කුතුහලය සසර මඟ දිගු කරයි. සසරෙන් බැඳ තබයි. සසරේ අතරමං කරයි. මෙම නීවරණ ත්‍රිපිටක ධර්මයේ හොඳින් ඉගෙනීමෙන්
තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් ප්‍රහීන කළ හැකිය. නිවන් මඟ අහුරා ඇති පංච නීවරණ ධර්ම සිත තුළ නිතර ඇති කර අරගල සමතයකට පත් කිරීමෙන් නිවන් මගට පිවිසිය හැකිය. සමත භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන යෝගියා කම්මට්ටානාචාරවරයෙකු වෙත එළඹිය යුතුය. තම චරිත ලක්ෂණ වලට අනුව කමටහන් හෙවත් උපදෙස් ලබා ගත යුතුය. එවැනි පුද්ගල චරිත වර්ග 6කි. එතකොට සමාධිගත සිතක් ඇති කර ගැනීමට ඒ වගේම පංච නීවරණයන්ගෙන් මිදීමට පංච නීවරණයන් පිළිබඳව දැනගෙන කම්මට්ටාචාර්ය නැත්නම් කමටහන් දෙන ගුරුවරයෙක් ළඟට ඇවිල්ලා ඒ අනුව තමන්ගේ එක එක චරිත ලක්ෂණ තියෙනවා. එක එක්කෙන පුද්ගලයන්ගේ චරිත ස්වභාව තියෙනවා. ඔබට අත්දැකීම් ඇති. දැන් ඔබේ චරිතය ගැන ඔබ කල්පනා කළොත් මට තියෙන්නේ මොන වගේ චරිතයක්ද? මගේ සිතුවිලි කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට ඔන්න තියෙනවා. රාග චරිත. ආශාව අධික නම් එයාට තියෙන රාග චරිතයක්. ඒ වගේම දෝෂ චරිත. ද්වේෂය අධික නම් ඒ චරිත ලක්ෂණත් එක්ක එයා ද්වේෂ චරිතයක්. මෝහ චරිත. මුලාව මෝඩකම අධිකව මුලාවෙන් මෝඩකමින් වැඩ කරනවා නම් එයා මෝහ චරිතයක්. සද්ධා චරිත. ශ්‍රද්ධාව මූලික වූ චරිත ලක්ෂණ පෙන්වුම් කරනවා නම් ශ්‍රද්ධා චරිතයක්. බුද්ධි චරිත. බුද්ධිය මූලික කරගෙන ක්‍රියාත්මක වෙනවා නම් කටයුතු කරනවා නම් එයා බුද්ධි චරිතයක්. විතක්ක චරිත. තර්කානුකූලව විමසුම් සිතින් කටයුතු කරනවා නම් අන්න එයා විතර්ක කරනවා නම් එයා විතක්ක චරිත. ඒකට සමහර අයට මේ චරිත ලක්ෂණ දෙක තුනක් තියෙන්නත් පුළුවන්. මූලික වශයෙන් වැඩිපුර තියෙන එක තමයි වැඩිපුර ඉස්මතු වෙන්නේ. එතකොට සමත භාවනාව සඳහා යොදාගත හැකි කර්මස්ථාන හේවත් කමඨහන් 40ක් තියෙනවා. මේ 40 ඉතින් ඔබට මතකයේ රඳා පවත්වා ගත යුතු තියෙනවා, කටපාඩම් කරගත යුතු වෙනවා ඔබේ අධ්‍යයනය ශේෂ්ත්‍රය සඳහා. දස කසින 10යි, දස අසුබ 10යි, දස අනුස්සති 10යි, චතු අප්පමඤ්ඤා 4යි, ආහාරයේ පටික්කුල සංඥා 1යි, චතු ධාතු 1යි, සතර ආරුප්ප 4යි. එතකොට මේ ඔක්කොම එකතු වෙලා තමයි 40ක් නිර්මාණය වෙන්නේ. සමත භාවනාව සඳහා යොදා ගන්න කර්මස්ථාන 40ක් බවට පත් වෙන්නේ. සමත භාවනාව වැඩිමෙන් ලැබෙන උසස්තම ඵල ලෙස පංච අභිඥා අට සමාපත්තිය දැක්වේදී. එතකොට පංච අභිඥා අට සමාපatti ලබා ගන්න පුළුවන්කම තියෙනවා සමත භාවනාව වැඩි දියුණු කරපුවාම. සමත භාවනාවෙන් ඔබට ශිෂ්‍යයෙක් විදිහට ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ලැබෙන දේවල් ගත්තොත් භාවනා කරලා සමතේ දියුණු කරපු කෙනාට මතක ශක්තිය දියුණු කර ගන්න පුළුවන්. එක අරමුණක සිටීමට හැකියවීම, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වීම, වහා අවබෝධ කර ගැනීමේ ශක්තිය දියුණු වීම, ඉවසීමේ ශක්තිය දියුණු වීම, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව. මෙන්න මේ කියන ලක්ෂණයන් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා, ලැබෙනවා සමත භාවනාව තුළ ප්‍රායෝගික වශයෙන් යෙදෙනවා නම්. ඊට පස්සේ අපිට දෙවෙනි කාරණාව හැටියට භාවනාවේ කොටස් දෙකක් කියවා. එකක් සමතය, අනික විදර්ශනාව. බලමු විදර්ශනාව පිළිබඳව ඔබේ පෙළපොතේ ඔබට අර්ථකථන දීලා තියෙන්නේ කොහොමද කියලා. පංචස්කන්ධයේ දෙස ගැඹුරින් බැලීම විපස්සනා භාවනාවයි. විපස්සනා භාවනාව ප්‍රඥා භාවනාව හා ත්‍රිලක්ෂණ භාවනාව වශයෙන් හැඳින්වෙනවා. එතකොට මේ විදර්ශනා භාවනාවටව තව නම් දෙකක් තියෙනවා. ප්‍රඥා භාවනාව හා ත්‍රිලක්ෂණ භාවනාව කියලාම කියලාත් කියනවා. ජීවිතය සහ ලෝකයේ ත්‍රිලක්ෂණයට අනුව බලමින් මෙම භාවනාව වැඩිම තුළින් ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත හැකි වේ. අවසානයේ ප්‍රඥාව පහළ වීමෙන් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත හැකිය. මේ භාවනාව තුළ ජීවිතය යන්න විග්‍රහ කර ඇත්තේ මෙසේය. රූප ශරීරය. එතකොට ජීවිතයේ කොටස් දෙකකට විස්තර වශයෙන් පෙන්වන රූප නාම රූප කියලා කොටස් දෙකක්. එතකොට රූප තමයි අපිට මේ පේන්න තියෙන ඔබේ ශරීරය. එතකොට නාම අපිට පේන්න නැහැ. නමුත් ශරීර ලක්ෂණ තුලින් ක්‍රියාත්මක වීම තුලින් දකින්න පුළුවන් වේදනා, සංඥා, සංකාර, විඥාන. වේදනා කියන්නේ විඳීම, දුක, සැප,
එතකොට මධ්‍යස්තව කටයුතු කිරීම, සංඥා හඳුනා ගැනීම, සංකාර හඳුනාගෙන රැස් කරන දේවල්, විඥාන සිත අරමුණු දැන ගැනීම, මෙන්න මේ කාරණා පහ නාම රූප වශයෙන් තමයි කොටස් දෙකකට ජීවිතේ බෙදෙන්නේ. එතකොට භාවනාව තුළ මේ කොටස් පහ පිළිබඳව කතා කරනවා. විදර්ශනා භාවනාවේ ආනිසංස. විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ අරමුණු වල සැබෑ తත්වය නුවණින් විග්‍රහ කොට බැලීමයි. තම ශරීරයේ අස්ථීර බව, දුක් සහිත බව, පිළිකුල් සහගත බව, නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ වන්නේ විදර්ශනා භාවනාව වැඩිමෙන් නිර්වාණය අවබෝධය. එතකොට විදර්ශනා භාවනාව වැඩිමෙන් පුළුවන්කම තියෙනවා නිවන් දකින්න මේ ශරීරයේ තියෙන අනිත්‍ය ලක්ෂණයන් පිළිබඳව මෙනෙහි කරන්න. ඇත්තටම සාමාන්‍ය සරල අර්ථකථනයක් දුන්නොත් මේ අපිට තියෙන පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳ ස්කෑන් එකක් කරනවා වගේ මේ පාදාන්තයේ සිට මූල හිස දක්වා, හිසේ සිට පාදාන්තය දක්වා මේ ශරීරයේ තියෙන රූප වශයෙන් ඇතිවෙන, අපිට පේන්න තියෙන, අපිට දැනෙන, ඒ වගේම නාම වශයෙන් තියෙන මේ හැම දෙයක් පිළිබඳව ඊටාම ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි විදර්ශනාව තුළ අපිට සිදු කරන්න තියෙන්නේ. විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ අරමුණු වල සැබෑ තත්වයන් නුවණින් විග්‍රහ කොට බැලීමයි. තම ශරීරයේ අස්ථීර බව, දුක් සහිත බව, පිළිකුල් සහගත බව, නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ වන්නේ විදර්ශනා භාවනාව වැඩිමෙනි. අස්ථීර වූ අසාර වූ ජීවිතයක් ගත කරමින් ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම වැනි දුර්ගුණයන්ට ගොදුරු වීමේ තේරුමක් නැති බව විදර්ශනා භාවනාවෙන් අවබෝධ වේ. එබඳු දෝෂය හිතුවිලි පාලනය කරගෙන හැකිතාක් ඉවසීමෙන් හා බුද්ධියෙන් මත්ව කටයුතු කිරීමට භාවනානුයෝගියා පෙළඹෙයි. එවිට ඊර්ෂ්‍යාව වැනි මානසික තත්ත්වයන් නිසා ඇතිවන අසහනය නැති වී යයි. සිතෙහි ප්‍රබෝධය ඇති වේ. එතකොට මේ යථා ස්වභාවය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීම, මේ ලෝකයේ ඇතිවීම, පැවැත්ම, විනාශය, ඒ වගේම ජීවිතයේ මනුෂ්‍ය సంతానගතව ඔබ ශරීරය, ඒ වගේම අපිට ඇති වෙනා තියෙන දේවල්, පවතින දේවල්, නැති වෙලා යන දේවල්, මේ හැම දෙයක් පිළිබඳව ඊටාම අවබෝධයෙන් යුතුව දැකීම තමයි අපිට විදර්ශනාව තුළ හුරු කරන්නේ. එතකොට ඊර්ෂ්‍යාව, මානය, ක්‍රෝධය මේවා නැතුව ඊටාම සනසිලිදායකත්වයෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සහ ලෝකයේ ස්වභාවය වැටහෙන විට අෂ්ටලෝක ධර්මයට මැදහත්ව මුහුණ දීමේ හැකියාව අපට ලැබෙලාව, යස, ප්‍රශංසා, සැප හමුවේ උද්ධාමයටත්, අලාභ, ආයස, නිന്ദා හා දුක් හමුවේ කම්පාවටත් පත්වන විට අපට ප්‍රබෝධවත් ජීවිතයක් ගත කළ හැකි නොවේ. එම වෙනස් වන සුළු ස්වභාවය වටහාගෙන මැදහත්ව ඒවාට මුහුණ දීමටත්, කායික මානසික දුක් පීඩා වින්දරා ගැනීමටත් හැකියාව ඇති කරගත යුතුය. ඒ සඳහා විදර්ශනා භාවනාව උපයෝගී වේ. එතකොට භාවනාවේ අපි කොටස් දෙකක් පිළිබඳව කතා කරා. සමත භාවනාව, විදර්ශනා භාවනාව. භාවනාව තුළින් අපි වැඩිපුරම සිද්ධ කරනවා කීවේ අකුසල් යටපත් කරමින් කුසල් සිත් වඩන එක. බුද්ධාමේ කොටස් දෙකකට භාවනාව අපිට උගන්වනවා. සමත භාවනාව වැඩිමින් කෙලෙස් යටපත් වෙලා සිත සංසුන් කරගන්න පුළුවන්. ඒ වගේම මෙලොව වශයෙන් සාර්ථක ජීවිතයක් ලබා ගන්න හැකියාව තියෙනවා. විදර්ශනා භාවනාව යනු ජීවිතය හා ලෝකයේ පිළිබඳව ත්‍රිලක්ෂණාරූපීව බැලීම. එමගින් ආර්ය ශික්ෂණ මාර්ගයට ප්‍රවේශ වී නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිවීම භාවනාව තුළින් ලෞකික මෙන්ම ලෝකෝත්තර ප්‍රතිඵලද ලැබිය හැකියි. අද කියලා සාරාංශ වශයෙන් අපිට මේ පාඩමේ කියලා දෙනවා. එතකොට ඔබට ක්‍රියාකාරදාන ප්‍රභේද දක්වා කෙටියෙන් විස්තර කරන්න, භාවනාවෙන් පුද්ගල ජීවිතයට ලැබෙන ප්‍රයෝජන 4ක් ලියන්න, පංච අභිඥා හා අට සමාපatti සොයා ලියන්න, පසුබට සිසුන්ගේ ප්‍රතිපෝෂණ අධ්‍යයන කටයුතු සඳහා භාවනාව ප්‍රයෝජනවත් වෙයි. ඔබ මෙයට එකඟද? හේතු දක්වන්න. පැවරුම් බෞද්ධ භාවනාව නමින් අත්පත්‍රිකාවක් සකසන්න, දිනපතාම පහසු වේලාවක් වෙන් කරගෙන
භාවනා කිරීමට පුරුදු වන්න. එතකොට මේ ආදී වශයෙන් භාවනාව පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. මූලික වශයෙන් සමත විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදලා ඒ යටතේ කාමච්ඡන්දයන් ඒ වගේම කාමච්ඡන්ද කියන නීවරණ ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී පංච නීවරණයන්ගෙන් මිදෙන්න භාවනාව මූලික වෙනවා කියන කාරණාව ඒ වගේම විදර්ශනාව තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධය ඇති කරගන්න භාවනාව උපකාරී වෙනවා කියන ආකාරයෙන් මේ විදිහට පැහැදිලි වෙනවා. ඒ නිසා භාවනාව ඔබටත් ඔබේ ජීවිතයට මේ මෙලෙසම වැදගත් වෙනවා. ඒ නිසා අපිට මේ හම්බුන පෙළ පොතේ බොහෝ කරුණු මතකයේ රඳවා ගන්නවා නම් ඒ වගේම කර්මස්ථාන 40ක් ගැන කතා කරා. ඒ කර්මස්ථාන 40 බෙදෙන ආකාරය මතකයේ රඳ පවත්වා ගැනීම ඔබේ අධ්‍යයන ශාස්ත්‍රය සඳහා වටිනාකමක් ගෙනත් දෙනවා. ඒ නිසා සමාධිගත සිතක් තුලින් ඔබේ විභාගෙට යහපතක් එකතු කර ගන්නවා වගේම ඔබේ ආධ්‍යාත්මික ජීවිතයටත් පාඩමක් එකතු කර ගැනීම තමයි සිදු කර යුතු වෙන්නේ. ඒ නිසා මේ පාඩම් හැම එකක් පිළිබඳව අපි පසු සමාලෝචනයක් සිදු කරනවා. දැනට මේ විදිහට ඔබට භාවනාව පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති. ඒ නිසා නැවතත් ඊළඟ පාඩමෙන් අපි මුණ ගැහෙනවා. එතකන් ඔබට ජයග්‍රාහී ඊටාම නිදුක් නිරෝගී ක්‍රියාශීලී අධ්‍යාපන කටයුතු සිද්ධ කරමින් යහපත්ව කටයුතු කරන්න ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම යහපත් සුන්දර අනාගතයකට සුභාශිංසන පතනවා. යලි හමු වෙනතුරු ඔබ හැම දිනාටම ජයග්‍රාහී කාලහෝරාවක් ප්‍රාර්ථනා කරනවා.